ලාංකීය පොළවේ සියලු සාධක සංසන්දනය කොට බලන විට මේ තීරණාත්මක කාල රේඛාවේදී ජවීපෙට පැවරෙන වගකීම නම් සුළුපටු නොවේ. කවුරු කැමති වුණත් කවුරු අකමැති වුණත් ලක්ෂ ගණනක් පාරට බැස්ස විය හැකි ගැනීමට නොව දීමට සූදානම් බිම්මට්ටමේ මහා මිනිස් ජවයක් ඇත්තේ ඔවුන්ටය. ගම සංවිධානය කිරීමේ සංවිධාන ශක්තිය ඇත්තේද ඔවුන්ටය. අනෙක් අතට දේශපාලනය කරනවා වැනි මාතෘකාවකට අදාළව හැරී බැලිය හැක්කේද පක්ෂයක් වශයෙන් ගත් කල ඒ පක්ෂය දෙස පමණි. අනෙක් බොහෝ පක්ෂ පවතින්නේම මේ ඕජස් ගලන දේශපාලන තුවාලයේ පිහිටෙන්ම එහි කොටස් ලෙසමය. එහෙත් ජවීපේ තම ගමන් දිශාව දැඩි උවමනාවකින් පරීක්ෂා කර බැලිය යුතුමය. නැවතී ආපසු හැරී බැලිය යුතුමය. ලෝකේ පුරා සිදුවන්නේ කුමක්දයි ඔවුන් නිරවුල්ව අවබෝධ කරගත යුතුමය. ජල රකුසන්ට එරෙහිව පිටුව 297 2007 මැයි මාසයේ අවුරුදු 14කට කලින් අද 2021 නොවැම්බර් 5 වෙනිදා සිකුරාදා අවුරුදු 14කට පස්සේ අපි ගමෙන් පටන් ගමු. ජවීපේ කියනවා. විසඳුම් යෝජනා රැගෙන ජවීපේ නියමුවන් ඔබේ ගමට. එතකොට ගමේ දැන් ජවීපේ නියමුවන් නැද්ද? ජවීපේ නියමුවන් ඉන්නේ දැන් ගමේ නෙවෙයිද? බරපතල ප්‍රශ්න දෙකක්. හැබැයි එකම ප්‍රශ්නයක්. ජවීපේ ගමන් මඟ කුමක්ද? චීනය, ඉන්දියාව, ඇමරිකාව තමන්ගේ භූ දේශපාලන ඉලක්ක වෙනුවෙන් ගෝඨා රූකඩ පාලනය ගොඩනගලා තියෙනවා. යහ පාලනය නවත්තපු තැනින් ගෝඨා පාලනය ඉදිරියට යනවා. 2009 ජනාධිපතිවරණයේදී ගෝඨා, සජිත්, අනුර, මහේෂ් එකම රූකඩයක් බව, එකම රූකඩ 4ක් බව ඔප්පු කරලා අවසන්. ඒ අනුව දැන් ජනතා විමුක්ති පෙරමුණ අපි ගමෙන් පටන් ගමු කියන්නේ මොකෝ? ආයිබෝන්. ඔන්න අද අපේ සංවාද ප්‍රවේශය. සංවාදේ සංකීර්ණයි. හැඟීම් වලින් බෑ. දැනුමින් බුද්ධියෙන් සංවාදේ යලි වැඩබිමක්. ජවීපේ ගමෙන් පටන් ගමු කියන ඔය කැම්පේන් එක පළාත් සභා, පළාත් පාලන, ජනාධිපති වර්ණේ, මහමැතිවරණේ ඉලක්ක කරගත්ත ඉලෙක්ෂන් කැම්පේන් එකක්. ඒක නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපි දන්නවා. ඒ වුණත් ජවීපේ මේ ගමේ කතාව කියනකොටම අපට ජවීපේ පිළිබඳ තවම අවසන් නොවුණු අපේ මහා සංවාදයේ යලි යලිත් ගොඩනගන්න අලුත් තවත් ප්‍රවේශයක් ලබා දෙනවා. 2007 මැයි ජල රකුසන්ට එරෙහිව 2008 සැප්තැම්බර් රාවේට් සාක්ෂියක් 2010 ජූනි කූඹි 2020 ජූලි බියරුතරුව 2020 නොවැම්බර් ගෝඨාට ලියා දන්වමි. මේ පොත් පිටු පුරාමත් ජවීපේ පිළිබඳ සංවාදයේ සටහන් විදිහට ඉතිහාසගත වෙනවා. මම ඉතිහාස සාක්ෂිකරුවෙක්. Chapa on Geopolitics 2019 Presidential Election JVP to NPP සංවාද සටහන් ඊට සමාන්තරව. ජවීපේ පිළිබඳ සංවාදයේ අතිශය වැදගත් සහ තීරණාත්මක වෙන්නේ එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමාන්තර දීර්ඝ ඉතිහාසයක් තියෙන සහ තවමත් බලපෑම් සහගත වර්තමානයක් තියෙන එකම පක්ෂය ජවීපේ නිසා. කොමියුනිස්ට්වාදී, සමාජවාදී ආදී වශයෙන් විවිධ ධාරාවන් ඔස්සේ ගොඩනැගුණු පැවති සියලු පක්ෂ අවසන්. වාසු බාහු පරාද වෙන්නේ දැන් නෙවෙයි. 1980 ගණන් වලදී. ජවීපේ
මූලයෙන් බිඳෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයටත් මේ යෝජනාව අදාළයි. ඔවුන් තවම බලංගුයි. ජවිපේ ඉතිහාස කතාව දැන් සැකවි. එහෙම නැත්නම් මේ කතාව ඔබට ග්‍රහණය කරගන්න බැරි වෙනවා. ලෝක දේශපාලන ප්‍රවණතා අතරින් මෙරට දේශපාලන චලනයන් මැදින් රෝහණ විජේවීර 1965 දී ආරම්භ කරන ජවිපේ න්‍යායිකව මාක්ස්වාදී ලෙනින්වාදී දේශපාලන ධාරාවක්. රුසියානු, චීන, කියුබානු, කොරියානු ඉතිහාස අත්දැකීම් මත උද්දීපනය වන රෝහණ විජේවීර සන්නද්ධ අරගලයකින් රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා 1971 1988 89 කැරලි ද්විත්වය මෙහෙවනවා. ලේ ගංගාවක් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතික්ෂේප කරලා සන්නද්ධ කැරලි වලින් රාජ්‍ය බලය අතට ගන්න සැලසුම් කරපු ජවිපේ 1980 දශකයේ අවසාන වෙන විට 1990 දශකයේ පාමුල මාරාන්තික පරාජයක් ලබනවා. ජවිපේ නිර්මාතෘ රෝහණ විජේවීර දක්වා ඒ මොහොතට අදාළ සියලු ඉදිරිපෙළ නායකින් මරා පුල්සා දානවා. ජවිපේ සන්නද්ධ යුගයේ පළමු යුගයේ ලෙයින් හමාර වෙනවා. ඊළඟට මද විරාමයකින් පස්සේ 90 දශකයේත් එක්ක ආරම්භ වෙන්නේ ජවිපේ ප්‍රජාතන්ත්‍රවාදී යුගය. අර සන්නද්ධ ක්‍රියාකාරකම් මැද්දෙත් ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියකට මාරු වෙන්න ජවිපේ උත්සාහ කෙරුවා. ඒත් ඒ අසාර්ථක වුණා. දේශපාලනකේද වාචකයක්. ඒ ගැනත් කියන්න ඕන. අවසානයේදී කොහොම වුණත් රටේ මහ ජනතාව ජවිපේ ඡන්දයෙන් පිළිගත්තා. 1994 මහමැතිවරණයෙන් පස්වැනි ඡන්ද බල තීරුව අත්පත් කරගත් එදා ජවිපේ කේන්ද්‍රීය ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ අද අනුර කුමාර දිසානායක දක්වා වන ජවිපේ ප්‍රජාතන්ත්‍රවාදී මාවතට ප්‍රවේශය ලබා දුන්නා. දීර්ඝ ඉතිහාසයක්. 1994 දී හම්බන්තොටින් එක ආසනයක් දිනාගෙන පාර්ලිමේන්තුවට එන ජවිපේ 1997 පළාත් පාලන ආසන 101ක් 1998 දී පළාත් සභා ආසන 25ක් වසර 2000 මහමැතිවරණයෙන් පාර්ලිමේන්තු ආසන 10ක් පසුව 2001 දී ආසන 16ක් බවට වර්ධනය වෙනවා. 2004 මහමැතිවරණයේදී ජවිපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සම්දානගත වෙනවා. මන්ත්‍රී ධුර ඒ කියන්නේ පාර්ලිමේන්තු ආසන 39ක් දිනා ගන්නවා. එදා මෙදා තුර ජවිපේ අත්පත් කරගන්න දැවැන්තම පාර්ලිමේන්තු අවකාශය. එතන සිට ජවිපේ කියන්න පටන් ගත්ත අපි තමයි පාර්ලිමේන්තුවේ යතුරු කියලා. ධනේශ්වරයේ පාලන මාදිලී වන ප්‍රජාතන්ත්‍රවාදය හරහා මහජනයා දිනවන්න බෑ. ඒ සඳහා සන්නද්ධ අරගලයකින් රාජ්‍ය බලය අතට ගන්න ඕන. අපි ධනවාදයට ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි. එහෙම සිහින මවපු ජවිපේ ඔය වෙනකොට ධනේශ්වරයේ පාලන මාදිලී වන ප්‍රජාතන්ත්‍රවාදී බල කේන්ද්‍රය වන පාර්ලිමේන්තුව තුලටම වේගෙන් කොටු වෙමින් හිටියා. ඊට අමතරව පළාත් සභා පළාත් පාලන උපපාලන ව්‍යුහ තුලම ගාල් වෙන්න පටන් ගත්තා. ජවිපේ දරුණු හැකිලීමකට ලක් වුණා. ඒ අනුව ධනේශ්වරයේ පාලන මාදිලිය වන ප්‍රජාතන්ත්‍රවාදී පරේෂණාත්මක අවදීන් මතු කර ගනිමින් 71 88 89 සන්නද්ධ දේශපාලනයේ වෙනුවට මහා සමාජ සංවාදයක් මහා සමාජ වැඩබිමක් මැදිහත් වීමක් සඳහා කළ යුතුව තිබූ වෙනත් අතදා බැලීම් සියල්ල ජවිපේ අත්හැර දානවා මග හරිනවා. මැතිවරණ ඉලක්ක කරගත්තු හුදු දේශපාලන පක්ෂයක් බවට සහ අනෙක් සියලු පක්ෂ සමග ගනුදෙනු කරමින් මහා පක්ෂ සමග රාජ්‍ය බලය තොරම්බල් කරන තැනකට ජවිපේ අවසන් වශයෙන් තල්ලු වෙනවා. ඊට සමාන්තරව 71 88 89 භීෂණ කාලතීරු දක්වා ගම සමග තිබුණු සමීප ඇසුර සහ සම්බන්ධතාව ගමේ අත්මුල් ක්‍රමක්‍රමයෙන් ගිලිහි යනවා සිඳී යනවා. ජවිපේ කැරලි දේශපාලන ප්‍රචණ්ඩත්වයේ අවසන් වශයෙන් ත්‍රස්තවාදයේ අපට කිසිසේත්ම අනුමත කරන්න බෑ. ඒ වුණත් ඒ මහා ජවය මිනිස් පෞර තාරුණ්‍ය ජවිපේට ලබා දුන්නේ අපේ ගම. ඔවුන් අන්තිමට ඒ ගමෙන් විතැන් වෙනවා. මේ විතැන්වීම ගැන ජවිපේ තවම හරියට කියවාගෙන නැහැ. දන්නෙත් නැහැ. ඡන්ද පොරයක නියැලී සිටින ඔවුන්ට එවැනි අභ්‍යන්තර සංවාදයක් සඳහා කාලය වෙන් කරගන්න උවමනාවක් නැහැ. ස්පාසුවක් නැහැ. වසර 2000 සිට රාවය කේන්ද්‍රීයව දේශපාලන ක්‍රියාකාරියෙක් විදිහට ජනමාධ්‍යකරුවෙක් විදිහට මම ජවිපේ ඔය විතැන්වීම පැහැදිලිව කියවමින් ඉන්නේ. ලැබෙන හැම අවස්ථාවකදීම ජවිපේ නායකින්ට ඒ ගැන පැහැදිලි කරන්නත් උත්සාහ කරමින් ඉන්නවා. 2001-2 වගේ කාලයක නාවල 151 නාවල පාර නුගේගොඩ නිදහස් කාර්යාලයේ බරාන්දේ සිට මම ඊළඟ මොහොතේ විමල් වීරවංශ කඩාගෙන යන හැටි විජිත හේරත්ට මතක් කරලා දුන්නා. අපි දෙන්න
එක වෙලාවක සාකච්ඡාවකට මුණ ගැහුණා. එළියේ පුටු දෙකක ඉඳගෙන මම ඒ ගැන පැහැදිලි කෙරුවා. විජිත නිහඬ වහගෙන හිටියා. ජවිපේ පිළිබඳ පුරෝකථනය ඒ තරමටම ඈතයි. ඉතිහාස සාක්ෂිකරුවෙක් මම යලිත් ඔබට කියනවා. 1994 සිට 2010 දක්වා කාලය චන්ද්‍රිකා රනිල් මහින්ද සමග ජවිපේ පක්ෂ බලය තොරම්බල් කරන ජවිපේ පක්ෂයක් විදිහට ගමින් තවත් විතැන් වෙනවා. තව දුරටත් රටේ සමස්ත දේශපාලන අර්බුදේ ප්‍රධාන කොටසක් බවට පත් වෙනවා. හොඳම උදාහරණය 2004 දී ජවිපේ චන්ද්‍රිකා සමග නිර්මාණය කරන පරිවාස ආණ්ඩුව. ඔය වෙනකොට අපි නිදහස් අරගලේ පටන් අරගෙන පාරවල් දිගේ පත්තරයත් එක්ක අරගල කරනවා. ඒ මොහොතේ චන්ද්‍රිකා මෙහෙ වූ දේශපාලන ආර්ථික ඝාතක මහ මොලකාරයෝ ජවිපේට සූක්ෂම වෙට්ටුවක් දැම්මා. ජවිපේ තවම හරියට ඉගෙන දන්නේ නැහැ. කියවා ගන්න උත්සාහ කරන්නේත් නැහැ. අදාළ පරිවාස ආණ්ඩුව වෙනුවෙන් රට පෙරට ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරපු අදාළ මහ මොලකාරයෝ අපේ ප්‍රතිපත්ති හා ක්‍රියාකාරී සැලැස්ම කියලා වෙනත් ලියවිල්ලක් චන්ද්‍රිකා අතට දුන්නා. පස්සේ මේ පරිවාස මිත්‍රත්වය දෙදරා ගියා තමයි කෙටි කාලයක් තමයි තිබුණේ. ඒ වුණත් ඒ මොහොතේ ඉතා සූක්ෂමව සහ සංවිධානාත්මකව ක්‍රියාත්මක වුණු ජලකොල්ලේ සම්බන්ධ සැලසුම චන්ද්‍රිකා හීන් සීරුවට සමාජගත කෙරුවා. නීත්‍යානුකූල කරගන්න හැදුවා. ඒ දෙවෙනි හොර ලියවිල්ල හරහා රැවටුනේ ජවිප විතරක් නෙමෙයි රටේ මහ ජනතාව. විශේෂයෙන්ම ජවිපෙට චන්ද්‍රිකාට එදිරිව ඡන්දේ දීපු මහා සමාජ තීරුව. ජලරකුසන්ට එරෙහි පොතේ 104 සිට 114 දක්වා පිටු පුරාම මේ ගැන මේ ගනුදෙනුව ගැන කළු කතාව ගැන කරුණු විග්‍රහ කරනවා. අධ්‍යයනය කරන්න. මතකනේ ජල රකුසන්ට එරෙහි. දැන් අර කියුවේ ඔය විදිහට චන්ද්‍රිකා රනිල් චෞර පාලනයට පාවිච්චි වෙන ජවිපේ ඒ පාවිච්චි වීමක් තමයි 2005 දී රටට එරෙහි ආර්ථික ඝාතකයන් නිර්මාණය කරලා මහින්ද රාජපක්ෂගේ අතේ තියෙන මහින්ද චින්තනය වෙනුවෙන් ප්‍රවර්ධන වැඩසටහන් කරනවා. බලන්න ලැජ්ජයි. අපි මහින්ද චින්තනයට එරෙහිව නිදහස් පුවත්පත හරහා දෙවන්ත සමාජ මැදිහත් වීමක් කරනකොට ජවිපේ මහින්ද චින්තනය වෙනුවෙන් පෙනී හිටිනවා. යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂට සහාය දුන්නා වගේ සිල්ලර කතාවක් කියන්න පුළුවන් වුණත් රටට වින කරපු මහින්ද චින්තනය වෙනුවෙන් දැන් ජවිපේ පෙනී හිටිනවාද? වෙච්ච විනාශයට වග කියනවාද? ඉතිහාසයේ ජවිපේට එහෙම නිදොස් කොට නිදහස් වෙන්න ඉඩ දෙනවද? දේශපාලනය සංකීර්ණයක්. 2009 දී LTTE පරාජය කරන්න චීන, ඇමරිකානු, ඉන්දියානු මැදිහත්වීම් එක දිගටම සිද්ධ වුණා. ජවිපේ දන්නේ 2007 ගෝටා බ්ලේක් ඇක්සා ගිවිසුම ගැන විතරයි. ඒ වුණත් LTTE අයින් කරලා අපේ භූමිය ක්ලියර් කරගන්න. අපි දන්න නොදන්න බොහෝ දේ ওই රටවල් තුනම වෙන වෙනම සහ එකට කරලා තියෙනවා. අපිත් පියවරෙන් පියවර තමයි දැනගන්නේ. හැබැයි මේ සංවාදයේ ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යන්තරිකව බාහිරව ගොඩනගන්නේ නැහැ. China One Belt One Road Indo Pacific මෙහෙයුම් දෙකම වේගෙන් ඉදිරියට ආවා. ජවිපේ පක්ෂයක් තුල කොටු වෙලා හිර වෙලා හිටපු නිසා මේ කිසිවක් වටහා ගන්න උත්සාහ කෙරුවේ නැහැ. ඡන්දම පමණයි. 2009 දෙසැම්බරයේදී ඇමරිකා එක්සත් ජනපදයේ දියත් කරන රීචාටිං ශ්‍රී ලංකා US strategy after the war එතන සිට චීන ක්‍රියාකාරකම් වෙනම එක දිගටම රට අස්ථාවර කෙරුවා. වියරුතරුවේ කතාව එක දිගටම ඔබට මතක් කරනවා. වෙහෙසකර තමයි. ඒත් ඔබට අනිවාර්යෙන්ම වටහා ගන්න සිද්ධ වෙනවා. චීනයට වැඩි ඉඩක් දීලා චීනෙන් පුද්ගලික වාසි ලබාගෙන සැපට හිටපු මහින්ද රාජපක්ෂ පාලනය පෙරලන්න ඉන්ඩු පැසිෆික් think tank එක මිලින්ද මොරගොඩගේ පාත්ෆයින්ඩර් ඇතුළු එදා ජෙනරල් අද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යුද අපරාධ කතා පැත්තක තියෙද්දි ඒජන්ට් හැටියට තෝරගෙන ඉස්සරහට ගේනවා. 2010 ජනාධිපතිවරණය මෙහෙවනවා. ජනතා විමුක්ති පෙරමුණ තමයි එජාපේ ඇතුළු විපක්ෂ කල්ලි දෙමළ මුස්ලිම් කල්ලිත් එක්කම එකතු කරගෙන ගේම් එක හරියටම ප්‍රසිද්ධියේ ප්ලේ කෙරුවේ. අරගලකාරී අභ්‍යාසයක්. NGOs කළු වලල්ලක් ඔය වෙනකොට ජවිපේ වට කරගෙන හිටියේ. ජවිපේ දන්නේ නැහැ.
2010 රෙජිම් චේන්ජ් ව්‍යාපෘති අසාර්ථකයි. 2015 වෙදි සාර්ථකයි. ෆොන්සේකා වෙනුවට මෛත්‍රීපාල. ඒ සාර්ථකත්වයේ හෙවත් මෛත්‍රී රනිල් ජයග්‍රහණයේ පිටිපස්සෙත් ඒ විජයග්‍රහණයක්. ඒ පිටිපස්සෙත් ජවිපේ ඉදිරිපෙළ ක්‍රියාකාරකම් තිබුණා. ජවිපේ ප්‍රධාන කොටස්කරුවෙක්. ඒ වෙනකොට ජවිපේ පක්ෂ රාමුව බිඳගෙන NGO ආරකට මාරු වෙන්න පටන් අරන් තිබුණේ. හොඳට අධ්‍යයනය කරලා බලන්න ඒ කාල වකවානුව. ඔයස්සේ සේපාල් අමරසිංහගේ රිලා නැටුමකුත් තියෙනවා. අද නාගානන්ද ගුටිතුවකුත් එක්ක රට අස්ථාවර කරන්න විවස්ථා කුමන්ත්‍රණයට පාර හදන 2024ට 25ට ඊට කලින් පළාත් සභා පළාත් පාලන මැතිවරණ යාන්ත්‍රණ වලට වින කටින්න රිලා නැටුම් නටන සේපාල් අමරසිංහ 2010 ජවීපිට සමාන්තරව සරත් ෆොන්සේකාගේ මාධ්‍ය ඒකකයේ මෙහෙවනවා. කොහොමද ඒක? මේ සිද්ධීන් අතර තිබෙන අන්තර් සම්බන්ධතාව අධ්‍යයනය කරන්න. සියල්ල ඉන්ටර්කනෙක්ටඩ් මේ සංකීර්ණයක්. ඔය අතර පෙරටුගාමී බෙදුම් රේඛාව ඇදිලා පක්ෂය බෙදිලා පක්ෂය තවත් දුර්වල වෙනවා. විමල් වීරවංශ පැලුම් රේඛාවත් ඔය ඉතිහාස කතාවට අදාළයි. ඒ රේඛාවක්. ජවිපේ ඊනියා යහපාලනී ප්‍රධාන කොටසක් බවට පත් වෙන ඊට පස්සේ 2019 කිට්ටු වෙනකොට 1971 දී AT ආරියරත්නලාට කරගන්න බැරි වෙච්ච NGO මෙහෙයුම අපූර්වට සිද්ධ වුණා. ජවිපේ NGO කරණය වෙන්න සියතින්ම කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. සියතින්ම ගෙල සිඳ ගන්න පටන් ගත්තා. ජගත් මනුවර්ණලා සමනලි ෆොන්සේකලා එන්නේ අන්න ඒ පාර දිගේ තමයි. NGO කරණය හෙවත් ජවිපේ NGO උගුලට හසු කරන මාවත දිගේ පාර දිගේ. Chapa on geopolitics 2019 presidential election JVP to NPP JVP අනුර කුමාර දිසානායක වීඩියෝ සටහන් බලන්න අධ්‍යයනය කරන්න. ඇත්තටම විජේවීර සම්බන්ධ අර අහවල් චිත්‍රපටයේ හැදෙන්නෙත් එක්තරා මෙහෙයුම් මධ්‍යස්ථානයක් විදිහට. අලු යට තිබෙන ගිනි පුපුරු උඩට ගන්න හදන්නේ. විජේවීර වෙනුවෙන් අනුරුද්ධ පෙනී හිටිනවා. කමල අද්දරාරච්චි විජේවීර වෙනවා. ජගත් මනුවර්ණ මතුවෙන්නේ ඔය හරිය. ඒ කියන්නේ අපි එක දිගටම කතා කරමින් ඉන්නේ. වෙනම සංකීර්ණයක්. නිදහස් channel හැක් වෙච්ච නිසා එහෙම වෙච්ච වීඩියෝ සටහන් යලිත් පියවරෙන් පියවර අප්ලෝඩ් කරනවා. හිමීට බලන්න. සීරුවට බලන්න. මේ කතාව හරිම සංකීර්ණයි. මේ තමයි මැදගොඩ අබේතිස්ස හාමුදුරුවන්ගේ මාලිමාවේ පොත. මේ තමයි දේශීය අපේක්ෂාව. අනුර කුමාර දිසානායකගේ මාලිමාවේ පොත. මේ කතා දෙකම එකක්. ඒ කතා දෙකම යලි සම්බන්ධ වෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ කතාවට. කොහොමද වැඩි? මේ සංකීර්ණය ගැන හැඟීම් බරව නෙමෙයි බුද්ධියෙන් දැනුමින් අධ්‍යයනය කරන්න ඔබට යෝජනා කරනවා. වැඩි අමාරුයි හැබැයි කරන්නම සිද්ධ වෙනවා. මේ ඉතිහාසය අපට ඒ සඳහා බල කරනවා. යෝජනාව ඊටම සරලයි. මේ මාලිමා ලකුණ තේමාව අහම්බයක් නෙවෙයි. සීනෝ වීසි කරලා මාලිමාව අනුර කුමාර දිසානායකගේ අතට දෙන ගමන් මේ පොතක් දෙනවා. ගෝඨට මේ පොත මැදගොඩ අබේතිස්ස හාමුදුරන්ට අර පොත. එතකොට අනුර කුමාර දිසානායකට මේ පොත් තුනම එකක්. සජිත්ගේ මහේෂ්ගේ පොතමයි මේ පොතත්. මොන පොතද? අනුර කුමාර දිසානායකගේ මේ පොත. ඒ කියන්නේ කල්පනාවෙන් අධ්‍යයනය කරන්න. යලි වියරුතරුවේ කතාව ඔබ සීරුවට කියව ගන්න ඕන. මේ සියල්ල මේ පොතේ සාක්ෂි විදිහට සටහන් වෙනවා. 2050 දී කොහොමද මේ සිතියම නිර්මාණය කරන්නේ? අන්න ගමනාන්තය. ඉන්ඩෝ පැසිෆික් think tank එක දිවාරය නොබලා සැලසුම් කරන්නේ අන්න ඒ වගේ. දේශීය අපේක්ෂාවටත් ඊනියා විද්වතුන් විශාල ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා. බොරු think tank එකක් හැටියට. බොරු think tank එකක් නෙවෙයි ඇත්ත think tank එකක්. හැබැයි අපේ think tank එක වෙනුවෙන් නෙවෙයි උන්ගේ think tank එක වෙනුවෙන්. උන්ගේ think tank එක මෙහි බොරු think tank හදලා think tanks හදලා මේ වැඩේට එක දිගටම වැඩ කරනවා. එක දිගටම. යෝජනාව සරලයි පැහැදිලි. ජවිපේ පොදුවේ පක්ෂයක් විදිහට මේ කිසිවක්
අධ්‍යයනය කරන්නේ නැහැ. මායිම් කරන්නේ නැහැ. දන්නෙත් නැහැ. උනන්දුවකුත් නැහැ. 2017 දී මෛත්‍රී රනිල් ඇක්සා අත්සන් කෙරුවා. මාරාන්තික එකඟතා සමග දින සීමාවක් නැතුව. සෝෆා පෙන්ඩිං ඇමරිකානු හමුදාවට අපේ රට තුල ඕනෑම අපරාධයක් කරන්න පුළුවන්. ඇක්සා අනුව එය මාරාන්තික මොහොතක්. ඊට එරෙහිව මහජනයා පෙළ ගස්සවනවා වෙනුවට රටම නැගිටවනවා වෙනුවට අනුර කුමාර දිසානායක මොකද්ද කිරුවේ? ඔහු කිව්වා ඕක මුලින්ම අත්සන් කෙරුවේ ගෝඨාභය රාජපක්ෂ 2007 දී කියලා. මිනිස්සු ගෝඨාට කුණු හරුපෙන් බැන බැන සද්ද නැතු හිටියා. ඒ මොහොත අනුර කුමාර දිසානායක සට්ට කපට විදිහට මගහැරලා දැම්මා. MCC කියන්නේ ඇක්ස සෝෆා හරහා ඇමරිකානු හමුදා ආක්‍රමණයට ඉඩ හදන අතරතුර අපේ ඉඩම් කොල්ලකන මාරාන්තික ව්‍යාපෘතිය. අනුර කුමාර දිසානායක මාලිමාවේ වේදිකාවට ගොඩ වෙන ගමන් කිව්වේ මොකද්ද? MCC අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. භාගයක් හොඳයි, භාගයක් තමයි අවුල්. අර රට මැද්දේ කොරිඩෝ කතා බොරු කියලාත් කිව්වා. හැ කියලා hina වෙන ගමන්. මේ තියෙන්නේ මේ මාරාන්තික කොරිඩෝ. විමල් වීරවංශ බොරුවට උඩදමදමා මේ ගැන කියනකොට ඊට hina වෙමින් අනුර කුමාර දිසානායක වැඩේ යට ගහලා දැම්මා. ඒ කියන්නේ විමල් වීරවංශ කරන වැඩේම තමයි අනුර කුමාර දිසානායකත් කරන්නේ. හේතුව දෙන්නම මෙහෙවන්නේ එකම think tank එකකින්. මේ සංකීර්ණය වටහා ගන්න. ඇත්තටම අනුර කුමාර දිසානායක මෙහෙවන ජවිපි ඇත්ත ජවිපි ඒ විදිහටම තිබුණා නම් අර අදාළ පක්ෂ ආකෘති බිඳගෙන එළියට ඇවිල්ලා පක්ෂයේ මුල් කියවීම අනුව ගමන් මාර්ගය හදා ගන්නට සූදානම් සිටියා නම් ඔවුන්ගේ සටන් පාඨයේ විය යුතු තිබුණේ 2019 දී. චීන, ඉන්දියානු, ඇමරිකානු බොහෝ දේශපාලනයට එරෙහිව අපි රටක් හැටියට නැගිටිමු. ජන පෞරක් ගොඩනගමු කියලා. එහෙම කෙරුවද? නැහැ. ඒ වෙනුවට සියලු කාණු ගෝඨට හරවලා රාජපක්ෂ පවුලට අනම්මනම් කියලා බිම්මට්ටමේ අහිංසක අසරණ මහ ජනතාව කුචුකවල චූන් කරලා ගෝඨට බලයට එන්න පාර හැදුවා. ඇත්ත සංවාදේ යටපත් කරලා දැම්මා. මාලිමාව අනුරට පාර පෙන්නුවේ අන්න එහෙමයි. තවම අනුරට පාර පෙන්වන්නේ මාලිමාව. අන්න ගමට යනකොට මතුවන මූලික ප්‍රශ්නේ. අපි මේ සංවාදයේ මේ මොහොතේ පටන් ගන්න යන්නේ නිසා. මාලිමාව ගමට ගෙනියන්නද හදන්නේ මේ කොල්ලෝ. Chapa on geopolitics 2019 presidential election දුමින්ද නාගමු. මේ චෝදනාව පෙරටු ගාමින්ටත් එකසේ අදාළයි. ඔවුනුත් චීන, ඉන්දියානු, ඇමරිකානු භූ දේශපාලන ආක්‍රමණයට එරෙහිව මහජනයා පෙළ ගස්සවනවා වෙනුවට වෙන වෙන ගැලරි කතා කියලා ඡන්ද එකතු කරන්න පටන් ගත්තා. කුමාර් ගුණරත්නම් ගැන බරපතල සැකයක් නිදහස් සංවාද වැඩබිමේදී අපි එක දිගටම මතු කරනවා. ඔවුන් දෙගොල්ලම දෙපාර්ශවයේම එකම think tank එකකට එකම think tanks ගොන්නකට අනුව නැටවෙමින් එකා වගේ මොහොත මගහැරියා. ඒ මොහොත මාරාන්තික මොහොත මගහැරියා. Chapa on geopolitics 2019 presidential election ගෝඨා, සජිත්, මහේෂ් ඒ වීඩියෝ සටහන් අධ්‍යයනය කරන්න. මේ සියල්ල එකිනෙක සමග සංසන්දනය කරනකොට මේ සංකීර්ණ කතාව ඔබට වැටහෙන්න පුළුවන්. මේ සන්දර්භය තුල ඊටාම පැහැදිලි ජවිපේ පක්ෂ ආකෘතිය බිඳගෙන යෝජිත මහා සමාජ සංවාදයේ මැදිහත් වීම තෝරා ගන්නම වෙනුවට NGO කළු බලල් හමුදාවකට මැදි වෙලා භූ දේශපාලන ගොදුරක් බවට පත් වෙනවා. මේ දැනුත් මාලිමා ලකුණ පාමුල ජාතික ජන බලවේගය නිර්මාණය කරන්න ජවිපේ සමග එකතු වන සංවිධාන 27 කුමක්ද? එය සමස්තයක් විදිහට එකක් කුමක්ද? ඔන්න අහගන්න. 1 ජවිපේ 2 71 සහෝදරත්ව සංසදය 3 Center for Dialogue 4 අලුත් පරපුර 5 අලුත් පියාපත් 6 ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ 7 සම සමාජ විකල්ප කණ්ඩායම 8 ඊතර අපි 9 ජන නියමු කලාකරු එකමුතුව 10 ජනතා මෙහෙවර සඳහා රාජ්‍ය සේවකයෝ 11 ජන අවබෝධ කේන්ද්‍රය 12 ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය 13 ජාතික භික්ෂු පෙරමුණ 14 ජාතික විද්වත් සංවිධානය 15 ජාතික වෘත්ති සමිති මධ්‍යස්ථානය 16
ඩාබිඳු සාමූහිකය 17 දුම්රිය සේවක සංගමය 18 යහපාලනයේ සඳහා වූ ජාතික පෙරමුණ 19 වමේ කේන්ද්‍රය 20 එක්සත් වාමාංශික පෙරමුණ 21 විප්ලවී සමාජවාදී කේන්ද්‍රය 22 ශ්‍රී ලංකා ජමාත ඉස්ලාම් සංවිධානය 23 ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විකල්ප කණ්ඩායම 24 ශ්‍රී ලංකා විද්‍යාර්ථීන්ගේ සහ වෘත්තිකයන්ගේ සංවිධානය 25 SLAPA මොකද්ද මන්දා 26 සමාජ සාධාරණයේ උදෙසා විශ්වවිද්‍යාල ආචාර්යවරු 27 සවිස්ත්‍රී ජාතික ව්‍යාපාරය 28 සුළු ජන මහා සභාව තව කුමන කතාවද මේ පට්ට NGOs එකක් දෙකක් හැර පට්ට NGOs එතකොට මේ ගැන හිරු සලකුණට එන අනුර කුමාර දිසානායකගෙන් මම ප්‍රශ්න කරනවා අදාළ ආකෘතියට ගැලපෙන විදිහට නිෂ්පාදක කණ්ඩායමට කේන්ති නොවන විදිහට රේනෝ සිල්වා මට යන්න නොකියන මට්ටමට අනුරත් බේරගෙන ඊටාම සැහැල්ලුවෙන් මේ ගැන ප්‍රශ්න කරනවා අනුර චන්ඩියෙක් වගේ මට කියන ඔප්පු කරන්නලු ඒ සංවිධාන NGOs නම් ඒවට ඩොලර් ලැබෙනවා නම් මට ඔප්පු කරන්නලු අනුර කුමාර දිසානායක මහින්ද රාජපක්ෂලාට චෝදනා එල්ල කරනකොට ඔවුන් කිව්වොත් මේ ටිකම තමයි. අතේ විවිධ සාක්ෂි තියෙනවා කියලා අනුර කියනවා. වැඩක් නැහැනේ. අවසානයේදී අධිකරණය තමයි තීරණය ගන්නෙ. අනුරට තීරණ ගන්න බෑනේ. අපටත් මේ සංවිධාන ගැන විවිධ සාක්ෂි ගොසිප් එකතු කරලා දෙන්න පුළුවන්. අපට බෑනේ බැංකු ගිණුම් පරීක්ෂා කරන්න. ඩොලර් එන්නේ කාටද කොහොමද කීයක්ද කියලා. එතකොට මේ බොළඳ ප්‍රශ්නයෙන් අනුර මාලිමාව සාධාරණීකරණය කරලා කතාව යටපත් කෙරුවාට එදා හිරු සලකුණේදී අපි ඉඩ දෙන්නේ නැහැ. ඉතිහාස සාක්ෂි කරුවන් බවට පත් වෙමින් මේ සංවාදය තවදුරටත් ගොඩනගනවා. ඒ අනුව අපි විවෘතව යෝජනා කරනවා අනුර කුමාර දිසානායක මෙහෙය වෙන්නෙත් ගෝඨා සජිත් මහේෂ් චම්පික සමහර විට ඊළඟට ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විය හැකි දැන් තොරණක් වගේ අන්දවගෙන තැන් තැන්වල කතා කරන්න දානවා. උන් නැහැ. ඒ ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. පියුමි හංසමාලිද දන්නෙත් නැහැ. යොහානි ද සිල්වාද දන්නෙත් නැහැ. ඕනෑම එකෙක් වෙන්න පුළුවන්. ඒ කවුරුණත් අනිවාර්යෙන්ම චීන ඉන්දියානු ඇමරිකානු සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් එක ඉත්තෙක් රුකඩයක් පාත්ෆයින්ඩර් think tank එකකින් තමයි සහ තවත් think tanks වලින් තමයි අදාළ ඒජන්ට්ව තෝරගන්නේ. මේ කළු ක්‍රියාන්විතය තුල ජවිපේ තවමත් මේ මොහොතෙත් මාලිමාවට නායකත්වයේ දිමින් ගෝඨාටත් අවශ්‍ය ගෝඨාවත් මෙහෙවන මහා කළු ක්‍රියාන්විතේ මෙහෙයුම තුල ඒ විදිහටම ඉන්නවා. මේ විවෘත යෝජනාවක් චෝදනාවක්. ඒ වගේම සලකා බැලීමට ඔබට බල කරන අධ්‍යයන කටයුත්තක්. ගෝඨා බලයට ඇවිල්ලා PB ජයසුන්දර ආර්ථික ඝාතකයන්. ඒ වගේම පාත්ෆයින්ඩර් ලලිත් වීරතුංග දයාරත්නායක ජයනාත් කොළඹගේ රටට එරෙහි මෙහෙයුම් කටයුතු වල ප්‍රධාන මර්මස්ථානවලට පත් කරද්දී අනුර ජවිපේ නායකයා සහ අනෙක් නායකයෝ පොදුවේ ජවිපේ නිහඬව බලාගෙන හිටියා. ජනාධිපති තමයි ගෝඨාභය රාජපක්ෂ. හැබැයි රටට කෙලවන්න බෑනේ. මොනවද කිරුවේ? මුකුත් කිරුවේ නැහැ. මුකුත් කිරුවේ නැහැ. මිලින්ද මොරගොඩ කැබිනට් ඇමතිවරයෙකුගේ බලතල සහිතව දෙරට අතර රාජ්‍ය නායකයන් සමග ඍජුව ගනුදෙනු කරන්න පුළුවන් අසාමාන්‍ය බලයක් එක පත් කරද්දී ඉන්දියානු මහා කොමසාරිස් බවට පත් කරද්දී අනුරලයි උඩ බලාගෙන හිටියේ. MCC හොඳයි කියලා අයියට කියන්න කියලා උගන්වලා තියෙන නිසා මිලින්ද කරන්නේ MCC ව්‍යාපෘති. එතකොට විරුද්ධ වෙන්න බෑ. ජවිපෙත් තුළ මේ බරපතල සංවාදයේ ගොඩනගන්න දැනටමත් පමා වැඩි. හැබැයි අපි බල කරනවා. ගමට යන්න කලින් මේ සංවාදය ගොඩනගන්න. ඇත්ත ඔබ ගමේ නැහැ. පොළවේ නැහැ. හැබැයි දැන්වත් මේ සංවාදේ ගොඩනගන්න. දැන් ඔබට තේරෙනවද? ආදරණීය ජවිපේ සමාජිකවන්ට මට බනින්න එපා, මඩ ගහන්න එපා, වෛර කරන්න එපා, ද්වේෂසහගත ප්‍රකාශ මුදාහරින්න එපා. හැමින් කල්පනා කරන්න. පක්ෂ දේශපාලනයේ කොටු වීම නිසා නැවත කියන්න. පක්ෂ දේශපාලනයට කොටු වීම නිසා. පසුව NGO කරණයට ලක්වෙමින් පවතින නිසා. ගමෙන් ගැලවෙන ජවිපේ, ගමෙන් විතැන්වන ජවිපේ යලි ගමට ගෙනියන්න තමයි අර මහ මොළ කරුවම ගමෙන් පටන් ගමු කියලා අනුරව ෆෝම් කරලා ගමට යවන්න. පරිස්සමෙන්. පරිස්සමෙන්.
මේ විසඳුම් යෝජනා තමයි දැන් ඔය ගමට අරන් යන්න හදන්නේ. එහෙම නෙවෙයිද අපි අනුරගෙන් අහනවා. ගම සමග පිළිසඳර. කෝටා. ගම්මැද්ද ඉන්ටර්නැෂනල් කැපිටල් මහරජා. කැපිටල් මහරජා කියනකොටම කියන්න ඕන දැන් ජනතා විමුක්ති පෙරමුණ දිලිත් ජයවීරගේ දෙරණට බනිනවා. අම්මා මුත්ත නැති වෙන්න බනිනවා. රේනෝ සිල්වගේ හිරු නාලිකාවට කුඩු නාලිකාව කියලා මඩ ගහනවා. ඒ වගේම අලි රාජගේ රාජපක්ෂ පවුලේ ස්වර්ණ වාහිනියටත් මුකුත් කියන්නේ නැහැ. ෂේප් එකේ ඉන්නවා. බනින්නේ නැහැ ෂේප් එකේ ඉන්නවා. කැපිටල් මහරජාට නිවුස් ෆස්ට් නාලිකාවට සිරසට ජවීපේ නාලිකාවක් විදිහටම සලකනවා. නිවුස් ෆස්ට් තඩි කටවුට් එකක් ගැහුව අනුර කුමාර දිසානායකගේ ඡායාරූපය දාලා කාසල් වීදියේ රේල්වේ ක්‍රොසින් එක අද්දර මම 17 කල්පනා කෙරුවා මේ මොකෝ කියලා. මේ තමයි කතාව. කැපිටල් මහරජා ඉන්දු ශාන්තිකර කලාපීය කළු මෙහෙයුමේ මිලින්ද මොරගොඩගේ මාධ්‍ය ඒකකය. කිංස්ලි රත්නායකව කැපිටල් මහරජාත් එක්ක මිලින්ද මොරගොඩ පෝෂණය කරලා හදා වඩා ශක්තිමත් කරලා ලොකු කොල්ලෙක් කරලා ගෝටට බාර දෙන්නෙත් ඒ වැඩේ එක ඉදිරි පියවරක් හැටියට. කැපිටල් මහරජා නිරන්තරයෙන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රවර්ධනය කරනවා. බලන්න ප්‍රවෘත්ති එක දිගටම ජනතා විමුක්ති පෙරමුණට ඉඩක් දෙනවා. සුනිල් හඳුන්නෙත්ති අයිති කරගෙන ඉන්නේ නිවුස් ෆස්ට්. ඔබට කියන්නම් පුංචි කතාවක් උපදූපයක්. සුනිල් හඳුන්නෙත්ති එක දිගටම නිදහස් සංවාද වැඩබිමට ගෙන්නවා ගන්න උත්සාහ කරනවා. දුරකථනයේට ප්‍රතිචාර දක්වන්නෙත් නැහැ. එකම පාරක් කතා කරලා පස්සේ කතා කරමු කිව්වා. වෙලාව නැහැ කිව්වා. වැඩක කිව්වා. ඊට පස්සේ මලාට ෆෝන් එක උස්සන්නේ නැහැ. හැබැයි නිවුස් ෆස්ට් එක දිගටම ඔහුව පාවිච්චි කරනවා. එක දිගටම. ඇයි? සුනිල් හඳුන්නෙත්තිලාට මේ මහා දේශපාලනේ කියවා ගන්න බෑ. එහෙම නැත්තම් මේ පොත සුනිල් හඳුන්නෙත්ති වීසි කරනවා. සුනිල් හඳුන්නෙත්තිට මේ කතාව නොතේරෙන නිසා රංජන් රාමනායකටත් රැවටිලා දැන් කැපිටල් මහරජාටත් රැවටිලා රිලා නැටුම් නටනවා. තුෂාන් ගුණවර්ධන මතක් වෙනවා. රොෂාන් වටවලලා ජවිපි නායකයන්ට hina වෙවි තමයි මේ වැඩේ කරන්නේ. hina වෙන්නේ කටෙන් නෙවෙයි. කල්පනා කරලා බලන්න. අඩුම තරමේ ජවිපිට තේරෙන්නේ නැහැ කැපිටල් මහරජා සෙන්ට් ඇන්තනිස් ස්ලෝන් හරහා ගම්මැද්ද ඉන්ටර්නැෂනල් කියලා ගමේ වතුර ටිකට කෙලින් යන්නේ කියලා. වැව් ටික ලෝක උරුමයක් කරලා ජල කොල්ලේට එක දිගටම උන් සූදානම් වන වග එක දිගටම අපි නිදහස් සංවාද වැඩබිමේදී කියමින් ඉන්නවා. මේ ජල රකුසන්ට එරෙහිව පොතේ ගැන පැහැදිලිව ලියලා තියෙනවා. එහෙම තියෙද්දී ගම කන්න කැපිටල් මහරජාට ජවිපේ සහාය දෙනවා. රේනෝට බනින බැනුම්, දිලිත්ට බනින බැනුම් මහරජාට ජවිපේ සමාජිකව් බනින්නෙම නැහැ. ඒ විදිහට කරන්නෙම නැහැ. මේ මාරාන්තික උගුලෙන් ඔබ ගැලවෙන්න ඕන නැත්තම් කෙලවෙනවම තමයි. 100%ත් නැති වෙනවා. මහ මොලකරුවන්ගේ එක වෑයමක් තමයි එක ගලෙන් කුරුළු සෙට් එකක් මතක තියාගන්න. ජවිපේ ලව්ව වැඩේ කරව ගන්න ගමන් ජවිපේ දී කරලා දානවා. ජනතා විමුක්ති පෙරමුණට කරන්නේ එක්සත් ජාතික පක්ෂයට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, සිංහල බෞද්ධ කඳවුරට, කාදිනල් තුමා ප්‍රමුඛ රෝමානු කතෝලික කඳවුරට කරන වැඩේම තමයි. අවසානයේ චීන, ඉන්දියානු, ඇමරිකානු රටකොල්ල කනවා. අපේ රට ගාසා තීරයක් බවට පත් වෙනවා. හරි සරලයි. ඉතාම පැහැදිලි. හයිටිය බවට පත් වෙමින් දැන් රට ගමන් කරන අවසානයේදී ගාසා තීරය වගේ අපි විතැන් වෙනවා, අවතැන් වෙනවා. එච්චරයි. බොහොම සරලයි. මේ විසඳුම් යෝජනා තමයි එහෙමනම් ගමට ගෙනියන්න හදන්නේ. අපි යෝජනා කරනවා. මේ යෝජනාව හැඟීම් වලින් නෙවෙයි බුද්ධියෙන් සලකා බලන්න කියලා අපි යලිත් වතාවක් යෝජනා කරනවා. හරිනේ? මොකද්ද? විවේචන විතරයි කරන්න ඕන දේ කියන්නේ. කරන්න ඕන දේ කියන්නේ ජවිපේ. හරි. ඒකත් අහගන්න. ජවිපේ මේ ගමන නවත්තලා ආපහු හැරිලා බලලා බරපතල සංවාදයක් අභ්‍යන්තරිකව ඇති කර ගන්න ඕන. පක්ෂය තුල ස්වයං විවේචනයකට යන්න ඕන. අපට කියන්න ඕනේ නැහැ වෙනම අනිවාර්යයෙන්ම පක්ෂය තුල මේ වැඩේ කළ යුතුමයි. පක්ෂ දේශපාලනය එක කොටසක් පමණක් බවට පත් කරගෙන. ඒ කියන්නේ ඡන්දවලට ඉල්ලනවා. වෙනද වගේම පළාත් පාලන, පළාත් සභා, ජනාධිපතිවරණය, මහමැතිවරණය සඳහා වැඩ කරනවා. මේ වැඩ ටික එහෙම කරගෙන යනවා. පාර්ලිමේන්තුව තුලත් ඉන්නවා. ඊට අමතරව රාජ්‍යයට සමාන්තරව දැවැන්ත මහජන පෙරමුණක් නිර්මාණය කරනවා. මේ NGO බඩකඩත්තුව නෙමෙයි. මේ වචන කිව්වට තරහ වෙන්න එපා.
ඒක නෙවෙයි දැවැන්ත සමාජ පෙරමුණක් පක්ෂ ආකෘති වලට ඉහළින්. ජාතික ජන බලවේගයේ NGO කළු බලල් හමුදාවෙන් වහම මිදෙන්න ඕන. සමනලි ෆොන්සේකලා එක්ක චේ ගුවෙරා ගැන සින්දු කිව්වට කමක් නැහැ. අර මාදව කියන හාදයත් එක්ක කමක් නැහැ. ඔවුන් එක්ක චේ ගුවෙරාගේ ගී ගයන්න. හැබැයි අහුවෙන්න එපා. ඔබ නිකමට කල්පනා කරලා බලන්න ජනතා විමුක්ති පෙරමුණ කවදාවත් නැතුව සමලිංගනය ගැන කතා කරන්න පෙළඹිලා. ඒ වෙනම විෂයක්. ඉගෙන කතා කරන්න පුළුවන්. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රශ්නේ එයද? හිතලා බලන්න පොඩ්ඩක්. මේ තැනට වැටෙන්නෙම මේ පක්ෂ ආකෘතිය සහ අවසන් වශයෙන් NGO කරන්නේ වෙච්ච නිසා. මුස්ලිම් අන්තවාදයට විරුද්ධව කතා කරන්න බෑ ඡන්ද කැඩී කියලා බයයි. දෙමළ බෙදුම්වාදයට විරුද්ධව කතා කරන්න බෑ ඡන්ද කැඩී කියලා බයයි. සිංහල බෞද්ධ ජාතිකත්වයේ තොරම්බල් කිරීම ගැන කතා කරන්න බයයි ඒ පැත්තෙන් ඡන්ද කැඩේ කියලා. හැබැයි වගේම සිංහල බෞද්ධ එහෙම නැත්නම් ජාතිකත්වයේ වෙනුවෙන් ඇත්ත මහපොළ හිට ගන්නත් බයයි විජාතික ඡන්ද කැඩේ කියලා. එහෙම මර උගුලක තමයි මේ අනුර කුමාර දිසානායකලා අහුවෙලා ඉන්නේ. දූෂණ වංච අක්‍රමිකතා ගැන විතරක් එළියේදී කතා කරන්න පුළුවන් තෝරාගත තැන් මගහැරලා හේතුව එය ගැලරිය චූන් කරන්න හොඳ උපකරණයක්. ඒ නිසා අනිවාර්යෙන්ම පක්ෂ දේශපාලන අභිභවා යන දැවැන්ත සමාජ කතිකාවකට වුන් සම්බන්ධ වෙන්න ඕන. මේ පොත වීසි කරලා ඉතිහාසය යලි අධ්‍යයනය කරමින් තත්ත්වයන්ට මුහුණ දෙන්න ඕන. රටට එරෙහි ඇමරිකානු පාත්ෆයින්ඩර් think tank එක වගේම ඒ සියලු think tanks ඊට අමතරව ක්‍රියාත්මක වන ඒවට කවුන්ටර් ඇටැක් එකක් දෙන්න පුළුවන් think tank එකක් බවට ජවිපිපත් කරන්න ඕන. ඒ වැඩේ කරන්න අවශ්‍ය සම්පත් ඒ වගේම අවස්ථා සියල්ල වුන් සතුයි. දැවැන්ත ඉතිහාසයකුත් තියෙනවා. වහම අධ්‍යයන කටයුතු කරලා මහා මොලයක් බවට පත් වෙන්න ඕන. ඔවුන්ට උත්තර දෙන්න පුළුවන්. කාටද? චීනයට, ඉන්දියාවට, ඇමරිකාවට. think tank එකක් මතකනේ. ජවිපේ a think tank. ඒත් එකම චීන, ඇමරිකානු, ඉන්දියානු බොහෝ දේශපාලන චලනයන් අධ්‍යයනය කරමින්, විමර්ශනය කරමින්, විග්‍රහ කරමින්, පුරෝකථනය කරමින් මහ ජනතාව දැනුමින් බල ගන්නවන්න ඕන. අන්න ඒ සඳහා තමයි ගමට යන්න ඕන. මේ වැඩවලට නෙවෙයි. NGO කාර්යෝ නොවන වෘත්තිකයන්ගේ විශේෂඥ පවුරක් හදා ගන්න ඕන. මේ පොතේ ඔවුන්ට සම්බන්ධ වෙලා ඉන්න අති බහුතරයක් මේ පත්තර පුරා තැන් තැන් වල ඉන්න විශේෂඥ වරු වෙනම අර NGO මාදිලියේ ඈයෝ. එහෙම නෙවෙයි. ඇත්තටම රට වෙනුවෙන් වැඩ කරන වෘත්තිකයන්ගේ මහා ජන පවුරක් ගොඩනගා ගන්න ඕන. අමාරුයි. හැබැයි පුළුවන්. අවශ්‍ය පරීක්ෂණ කටයුතු කරන්න ඕන. විශ්වවිද්‍යාල පද්ධතියත් සම්බන්ධ කරගෙන තවත් පරීක්ෂණ ආයතන සම්බන්ධ කරගෙන රාජ්‍යයට සමාන්තරව රට ගොඩනගන්නේ කොහොමද? සංවර්ධනයේ යනු කුමක්ද? මහ පොළොවේ පරීක්ෂණ පටන් ගන්න ඕන. කාමර ඇතුලේ නෙවෙයි. තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල සමග ඍජු සම්බන්ධතා පවත්වමින් රටේ පැවැත්ම තහවුරු කර ගන්න ඕන. රාජ්‍යයට වැඩි කරන්න පුළුවන් නම් රාජ්‍යයට සමාන්තරව මහ ජනතාව වෙනුවෙන් මහා පෙරමුණක් හදලා වැඩි කරන්න පුළුවන්. මේ අලුත් මානයක්. චයිනා One Belt One Road සහ ඉන්ඩෝ පැසිෆික් ක්‍රියාන්විත නිසා පීඩා විඳින කලාපයේ සෙසු රටවල් සමග ඍජු සම්බන්ධතා වහම ගොඩනගා ගන්න ඕන. කලාපීය මහ ජන ඇසුරක්, මහ ජන පවුරක් ගොඩනගා ගන්න ඕන. ඒ සඳහා ඉන්ඩෝ පැසිෆික් මෙහෙයුම් සඳහා නවදිල්ලියේ ක්‍රියාත්මක WION රනිල් වික්‍රමසිංහ නිතරම යනවා. channel වගේ channelයක් කොළඹ නිර්මාණය කරලා ජවිපේ මූලස්ථානයේ මේ වැඩේ කරන්න පුළුවන්. අවශ්‍ය භාෂාවන් සියල්ලම පාවිච්චි කරලා කලාපේ ආමන්ත්‍රණය කරන්න ඕන. සමාජ මාධ්‍යත් ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. WION වගේ JVP මධ්‍යස්ථානයක්. හැබැයි පක්ෂ ආකෘතියෙන් පිට නැවත ඔබට කියනවා දැවැන්ත අධ්‍යයන කටයුත්තක් හැටියට. දැවැන්ත think tank එකක් හැටියට. WION කියන්නේ think tank එකක්. නිදහස් අපට think tank එකක් බවට පත් වෙන සම්පත් නැහැ. මිනිස්සු කකුලෙන් අදිනවා. channel එක ගොඩ නැගීගෙන එනකොට කකුලෙන් අදිනවා. කඩලා දානවා. හැක් කරලා දානවා. අපිට වැඩි කරගන්න බෑ. අපි 2001 දක්වා දැවැන්ත මහන්සියක් දරුවා. ජවිපේ අපේ පෝස්ටර්ස් ඉරුවා. අපට වද දුන්නා, කරදර කෙරුවා. ඇයි? අපි ජවිපේ නොවන නිසා. දැන් කියනවා. යතිති අමතක කරන්න. ඔබ think tank එකක් බවට පත් වෙන්න. WION වගේ think tank එකක් හදන්න. සිම්පල් වැඩක්. හිත විතරයි ඕන. අපේ ආච්චිලා කියන්නේ හිත ඇත්නම් පත කුඩාද කියලා. මේ දැන් ඕනනම් පටන් ගන්න පුළුවන්. ඒ වගේම රට තුල ක්‍රියාත්මක දැන් අර අපි කතා කරපු නිවුස් ෆස්ට් ඒ වගේම දෙරණ හිරු ස්වර්ණවාහිනිය ඇතුළු ප්‍රධාන ජනප්‍රිය ජනමාධ්‍ය වලට කවුන්ටර් ඇටැක් එකක් දෙන්න පුළුවන් ජනමාධ්‍යයක් ගොඩනගන්න. අවසන් වතාවේදී විජිත හිරත් මුණ ගැහුණාම මේ ගැන කිව්වා යන්තමට පරිස්සමට ඔහු පිළිගත්තේ නෑ වගේ තමයි පෙනුනේ. කරන්න පුළුවන්. සරල වැඩක්.
නිකමට හිතන්න ඩයලොග් ටීවී channel එකක් පටන් ගන්නවා. මොකද්ද ප්‍රශ්නේ? සමාජ මාධ්‍ය තුල දියුණු YouTube channel එකක් පටන් ගන්නවානේ. මොකද්ද ප්‍රශ්නේ? සේපාල් අමරසිංහට අර සුදත්තගේ නළුවත් අල්ලගෙන නාගානන්දලත් එක්ක අර වගේ රිලා නැටුම් නටන්න පුළුවන් නම් ජනතා විමුක්ති පෙරමුණට වෘත්තීය මට්ටමේ වියොන් වගේ channel එකක් කරන්න තියෙන බාධාව මොකද්ද? ඇති පදමට මුදල් තියෙනවා. සමාජ සම්බන්ධතා සියලු අවශ්‍යතා ඔවුන්ට තියෙනවා. රිලා නැටුම් නවත්තලා පක්ෂ දේශපාලන ආකෘතියෙන් පිටට එන්න විතරයි තියෙන්නේ කොල්ලනේ කෙල්ලනේ. සිම්පල් වැඩක්. ජනමාධ්‍ය ආක්‍රමණය කරන්න. දැන් කරන්නේ ජනමාධ්‍ය වලට ගිහිල්ලා එක එකට කඩ යන එකනේ. එහෙම නෙමෙයි ජනමාධ්‍ය ආක්‍රමණය කරන්න. දැන් බලන්න CNN නාලිකාව තමයි ඇමරිකාවේ දේශපාලන තීරණය කරන්නේ. පුද්ගලික නාලිකාවක්. ඩොනල්ඩ් ට්‍රම්ප්ට ගහලා ජෝ බයිඩන් බලයට ගෙන CNN. දැවැන්ත මෙහෙයුමක් දියත් කෙරුවා. අපි එතනට වැටෙන්නේ නැහැ. රට වෙනුවෙන් දැවැන්ත සමාජ කතිකාවක් වේදිකාවක් ගොඩනගන්න අපට පුළුවන්. සිම්පල්. හැබැයි කවුදෝ ජනතා විමුක්ති පෙරමුණට ආදරය කරන පුද්ගලයෙක් අතින් සල්ලි දාලා VFM හදලා දුන්න ජනතා විමුක්ති පෙරමුණට මොකක් වුණාද මන්ද? V කියන්නේ විමල් කියන නමලු. විමල් වීරවංශී කාලේ හිටිය අන්තිමට VFM කාගේද? ජොන්ස්ටන් ෆර්නෑන්ඩෝගේ. ඔන්න ජවිපේ කෙරුවා. ඒ නිසා කල්පනා කරලා මේ ගැන දැවැන්ත මැදිහත් වීමක් කරන්න. ජවිපේ පක්ෂ දේශපාලන උවමනාවන් සහ ඡන්ද ඉලක්ක වගේම විවිධ ව්‍යාපාරික තරව් කරුවන්ගේ ග්‍රහණයෙන් නොමග යන ජවිපේ වෘත්තීය සමිති බලවේග යලි රට වෙනුවෙන් ගොනු කරන්න. මේ ගැන පුද්ගලික අත්දැකීම් තිබෙනවා. රාජ්‍ය සහ රාජ්‍ය නොවන සහ විවිධ ව්‍යාපාරික උවමනාවන් සඳහා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති සහ අනෙක් වෘත්තීය සමිති කොහොමත් පාවිච්චි වෙනවා. එතනින් ඔවුන් මුදව ගන්න ඕන. රට වෙනුවෙන් මහා ජන පෞරක් බවට පත් කරන්න ඕන. ජවිපේ සතු අති විශාල අරමුදල ප්‍රාග්ධනයේ විදිහට යොදාගෙන පුද්ගලික ඒත් පොදු දේපොළ මාදිලියේ කර්මාන්ත ව්‍යාපාර කේන්ද්‍රයක් බවට පත් වෙන්න ඕන ජවිපේ. මහ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ සහ අනෙක් සංවේදී ව්‍යාපාර ක්ෂේත්‍ර ආක්‍රමණය කරන්න ඕන. සිම්පල් වැඩක්. සිම්පල් වැඩක්. අරමුණ චේතනාව පදනම පැහැදිලි ක්‍රියාන්විතේ විතරයි පටන් ගන්න තියෙන්නේ. අශෝක් පතරගේලට දිලිත් ජයවිරලට ඖෂධ මාෆියාවක් ගොඩනගන්න පුළුවන් නම් ජවිපෙට මොකෝ බැරි මහ ජනතාව වෙනුවෙන් ක්‍රියාන්විතයක් ගොඩනගන්න. මුදල්නේ අවශ්‍ය. මුදල් ජවිපෙට තියෙනවා. තවත් අවශ්‍ය නම් මිනිස්සු මුදල් දෙයි. මුදල් ගලාගෙනත් එයි තව. ඊළඟට අංක 1 කෘෂි කර්මාන්තේ ගොවිතැන ගොවිකම ගම ගොඩනගන්න ඊට වඩා වෙන මෙවලමක් ඕනද? ඇයි එක එක පස්සේ යන්නේ? ජවිපෙට පෙරමුණ ගන්න පුළුවන්. විශ්වවිද්‍යාල පද්ධතියට අල්ලගෙන පරේක්ෂකයෝ ඉස්සරහට ගෙනල්ලා වැඩ පටන් ගන්නවා. ගොවිකම ගොවිබිම ගොඩනගනවා. අර නාමල් කරුණාරත්නට තියෙන්නේ ඔය රිලා නැටුම් නවත්තලා ගොවියෝ එක පෙරමුණකට අරගෙන ගොවිබිම් අස්වද්දවන්න. අලුත් පරීක්ෂණ කරන්න රජරට විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය, පෙරාදෙණි විශ්වවිද්‍යාලය එකට එකතු කරගෙන දැන් නාමල් කරුණාරත්නත් විශ්වවිද්‍යාලයට ගිය හාදෙක් ඒ දැනුවත් පාවිච්චි කරලා ගම බල ගන්නවන්න ඔවුන්ට පුළුවන්. එතකොට ගෝඨට කරගන්න පුළුවන් දෙයක් නැහැ. ඊළඟ ගෝඨටත් කරගන්න පුළුවන් දෙයක් නැහැ. චීන, ඇමරිකානු, ඉන්දියානු උඩබිම බලයි මොකක්ද යකෝ මේ උනේ කියලා අපේ රටේ. කල්පනා කරලා බලන්න. ගෝඨා පාලනය බොරුවට කියන කාබනික ගොවිතැන ඇත්තටම ගොඩනගන්න ජවිපෙට පුළුවන්. ගොවියෝ පෙරහැරක් හදාගෙන ඉන්නේ. ජවිපේ කරේ තියාගෙන යන්නේ එහෙනම්. කිසිම දෙයක් බලාපොරොත්තු නොවි පණ එපා කියලා වැඩ කරයි. රසායනික යෝධයෝ උස්සලා පොළවේ ගහන්න පුළුවන්. කාබනික පොහොර මෙහි නිෂ්පාදනය කරන්න දෙවන්ත පර්යේෂණාගාරයක් පටන් ගන්න ජවිපෙට බැරිද? ජර්මනිය වගේ රටක එහෙම නැත්නම් යුරෝපයේ වෙනත් බටහිර තවත් රටක සම්මාදමත් අරගෙන කරට කර වැඩ කරන පර්යේෂණාගාරයක් හදන්න බැරිද? ලෝකේ එවැනි පර්යේෂණ කරපු චීන, ඉන්දියානු හොරු නෙමෙයි ඇත්ත පර්යේෂකයෝ හොයාගෙන වහාම මේ වැඩේ කරන්න බැරිද? ලෝකේ වටේම ජවිපේ වෘත්තිකයෝ ඉන්නවා. මොකද්ද කරන්න බැරි? ඌමනා විතරයි නැත්තේ. ඩඩ්ලි සිරිසේනලාගේ සිරිපාල ගම්ලත්ලගේ මහමෝල් ක්‍රමයේ වෙනුවට වෙනත් ක්‍රමවේදයක් සුළු මධ්‍ය පරිමාණ මෝල් හාල් මෝල් එකට එකතු කරගෙන මහා පවුරක් ගොඩනගලා ජවිපෙට කේන්ද්‍රය බවට පත් වෙන්න පුළුවන්. හැමෝම සහාය ලබා දෙයි. රතු පාට ගා ගන්න. ජවිපේ ලාංඡනයත් ඇඳ ගන්න. ජවිපේ කියලා නමක් දා ගන්න. බ්‍රෑන්ඩ් එක JVP කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි පක්ෂය වෙනුවෙන් නෙමෙයි රට වෙනුවෙන් වැඩ පටන් ගන්න. හෙළ වෙදකම ආයුර්වේදේ ධම්මික බණ්ඩාර ලව්ව විනාශ කරලා දැම්මා. ඒ කලාපයත් ගොඩ ගන්න පුළුවන් හෙළ ගොවිතැනත් එක්ක. මතක තියාගන්න. කර්මාන්තකරණය පිළිබඳ
පුළුල් සංවාදයක් ගොඩනගන්නත් ඕන ඊට සමාන්තරව. මොකද්ද ප්‍රශ්නේ? අවශ්‍ය සම්පත් අවස්ථා සියල්ල සතුයි. ජවිපේ ඔබ සතුයි. මේ නව දේශපාලන ප්‍රවේශයට නව දේශපාලන මාදිරියට ජවිපෙට සූදානම් වෙන්න විතරයි තියෙන්නේ. සූදානමත් නෙමෙයි වැඩ පටන් ගන්න තියෙන්නේ. සැබෑ ජාත්‍යන්තර සහාය විදේශගත ශ්‍රී ලාංකික සහාය ශක්ති උපරිම වශයෙන් ලැබෙනවා. මේ දැන් මේ තත්පරේ අපේ රටේ මහා ශ්‍රම බලකායක් නිර්මාණය කරමින් රැකියා අවස්ථා උත්පාදනය කරන්නත් ජවිපෙට පුළුවන්. බලන් ඉදි නිකන් හිතන්න. හෙළ ගොවිතැන ප්‍රවර්ධනය කරලා හෙළ වෙදකමත් එක්ක එකට තියලා හැම දිස්ත්‍රික්කයකම ජවිපේ ෆැමිලි රෙස්ටෝරන්ට් එකක් පටන් ගන්නවා. ඉහළ ප්‍රමිතිය, ඉහළ ආහාර සුරක්ෂිතතාව, ඉහළ ගුණය වසවිස නැති දැවැන්ත ෆැමිලි රෙස්ටෝරන්ට් එකක්. ටිකක් මිල වැඩි. හැබැයි ඉතාමත්ම හොඳ ආහාර පාන ලබා දෙන තැනක්. සොඳුරු රෙස්ටෝරන්ට් එකක්. ෆැමිලි රෙස්ටෝරන්ට් එක. කල්පනා කරලා බලන්න. හැම දිස්ත්‍රික්කයකම එකක්. දැනට පීසා හට් වලට KFC නේද? KFC නේ. ඒ වගේ තැන් වලට යන ගිහිල්ලා වසවිස කාලා මියැදෙන්න හදන තාරුණ්‍ය එක මිටකට ගෙන්වා ගන්න පුළුවන්. මාතර බත් කඩේ වගේ ජරා බත් කඩයක් නෙවෙයි. දැවැන්ත ෆැමිලි රෙස්ටෝරන්ට් එකක්. හිල්ටන් මට්ටමට ප්‍රවර්ධනය කරන්න පුළුවන්. ඊට සමාන්තරව බිම් මට්ටමේ මිනිස්සුන්ට අවශ්‍ය සියලු පහසුකම් මූලික අයිතිවාසිකම් සම්පාදනය කරන්නත් ඒ අවස්ථා ප්‍රයෝජනයට ගන්නවා. හෙමින් හෙමින් බිම් මට්ටම ඔසවා තබනවා. සරල ක්‍රමවේදයක්. ගමේ සුළු පරිමාණ මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් පුලපුලා බලාගෙන ඉන්නේ. උන්ට අත දෙන්න විතරයි තියෙන්නේ. මාස කිහිපයකින් ගොඩනගා ගන්න පුළුවන් මුළු ගමම. ගමට ඕන ජවිපේ විසඳුම් යෝජනා නෙවෙයි. මිනිස්සු කොහොමත් වැඩ. ගොවියෝ උදේ රෑ කුඹුරේ වැඩ. අනිත් කර්මාන්ත කරුවොත් වැඩ. ඔවුන්ව සූරා කනවා. ඒ සූරා කෑම නවත්වන්න ව්‍යාපාරික ප්‍රජාවක් බවට පත් වෙන්න ජවිපෙට පුළුවන්. ධනවාදයේ වටහාගෙන ධනවාදය පාවිච්චි කරනවා පොදු අරමුණු සඳහා. අපි විරුද්ධ වුණාට චීනය කරන්නේ මේ වැඩේ තමයි. කොමියුනිස්ට් වාදයේ මත ඔවුන් ඒකාධිපති පාලනයක් හදලා හිරකාරයොත් බලෙන් වැඩට අරගෙන බීජිං කේන්ද්‍රීය චීනයක් ගොඩනගනවා. චීන ව්‍යාපාරිකයෝ කියන්නේ චීන රාජ්‍ය. ඒ නිසා තමයි අර චීන හොර කුණු පොහොර වෙනුවෙන් චීන තානාපති කාර්යාලයේ පෙනී හිටින්නේ. උන් එකක්. චීනය කියන්නේ එකක්. China is one. අපි රාජ්‍ය එසේ නොකරන කල රාජ්‍ය බලයත් අත්පත් කරගන්න උත්සාහ කරන ගමන් ජවිපෙට පුළුවන් සමාන්තර රාජ්‍යයක් ගොඩනගන්න. සමාන්තර ආණ්ඩුවක් ගොඩනගන්න. මේ අලුත් සංකල්පයක්. කල්පනා කරලා බලන්න. එතකොට ඡන්ද හිඟා ගන්න ඕනේ නැහැ. මිනිස්සු ඡන්ද දාන්නේ මෙහෙම. එක මිටකට ජවිපෙට රට ගොඩ ගන්න පුළුවන්. සරල වැඩක් කරන්න තියෙන්නේ. කල්පනා කරලා බලන්න. මේ ගෝඨගේ සජිත්ගේ මහේෂ්ගේ ඉන්ඩු පැසිෆික් පොතේ පිටපත වීසි කරලා දාන්න. අර පස්වරු සැලැස්ම අධ්‍යයනය කරන්න. එහි ගත යුතු හරයක් තිබෙනවා. යම් තත්ත්වයන් වෙනස් කරගන්න විතරයි තියෙන්නේ කාලීනව. ඒ පොත ජවිපේ අන්තර්ගතයට පෑහෙනවා. ජවිපේ නායකයන්ට කියන්නේ චීන, ඉන්දියානු, ඇමරිකානු භූ දේශපාලනයේ අතලඟ රටට කෙලවෙන්න යන්නේ. ගම ගොඩනගන ගමන් කලාපය තුල මහා බලවතෙක් වෙන්න උත්සාහ කරන ගමන් දෙපැත්ත යා කරන්න. ගමයි කලාපයයි. කලාපීය ජනපෞරක් තුල අපේ ගම ගොඩනගෙනවා. මේ ගෝඨා නෙමෙයි තව ගෝඨා 10 දෙනෙක් ආවත් හොල්ලන්න බැරි ගමක්, නගරයක්, රටක් බිහි වෙනවා. කල්පනා කරලා බලන්න. හිතන්න විතරයි තියෙන්නේ. එහෙම කෙරුවොත් 71 88 89 මරා දැමුණු පුලුස්සා දැමුණු ජවිපේ ආදරණීය ගමන් සගයන්ගේ පූර්ණ ආශිර්වාදයක් ජවිපෙට ලැබෙයි. වැඩ පටන් ගන්න. ගම සූදානම්.